ආහාරය ආමාශය දක්වා ගෙන යාමට උපකාරී වේ. ආමාශය දක්වා ගෙන යාමට උපකාරී වේ. right මේ ටෙනිස් බෝලයක් නෙමෙයි මු කාපු මොනවා හරි කෑමක් ඈ right ක්‍රමා කුංචන චලන ඔස්සේ මෙහෙම කොට දෙන්නේ ආමාශයට එනවා right එහෙම කෙලීම බටේ වගේ මෙතනට නෑ පුතේ මේක පොඩ්ඩක් හැඩ වෙලා හැම එන්නේ right අපි සරලව වැදගත්ද මෙතන තියෙන පොඩි වෑල් එකක් ඈ මෙතනක් තියෙන වෑල් එකක් මෙතනක් තියෙන වෑල් එකක් නැත්තම් ඔළුවෙන් ඉර ගත්තාම මේ බඩේ තිබ්බ ටික ආපහු වෙන්න බැලිය එමෙන්නේ නෑනේ නේද අභ්‍යවකාශයේම කිව්වොත් ඒ හරි ප්‍රශ්නයක් වෙනවා ආමාශය දෙන්න කෙලියෙනවා එහෙම වෙන්නේ නෑ මේ හැමතැනම වෑල් තියෙනවා හරිලා තියෙන්නේ අපිට ඒවා අදාළ වෙන්නේ right අපි ඊළඟට යනවා ආමාශය තුල සිදුවන ජීර්ණ ක්‍රියාවලියට right අනුමාත්‍රකාව ලියා ගන්න ආමාශය තුල සිදුවන ජීර්ණ ක්‍රියාවලිය ආමාශය තුල සිදුවන ජීර්ණ ක්‍රියාවලිය සරලව යන්නේ ඈ ආමාශය තුල සිදුවන ජීර්ණ ක්‍රියාවලිය right හරි දැන් මේ තියෙන්නේ ආමාශය ඔයාලගේ ආමාශය කොහෙද තියෙන්නේ මේද නෑ වම් අත පැත්තේ හරියටම මෙන්න මේ හරිය right ඔයාලගේ මේ ඊළාට කූඩුව තියෙන ඊළාට කූඩුවට යටින් තියෙන්නේ right ඊළාට කූඩුවට යටින් මෙන්න මේ හරිය තියෙන්නේ ආමාශය right මේක සාමාන්‍යයෙන් මෙයාගේ ධාරිතාවයේ පුතේ ලීටර් 5ක් විතර කියනවා මේක මල්ලක් right මම වීඩියෝ මේ පිටුරකුත් පෙන්නන්න මේක ඇවිල්ලා මල්ලක් වගේ මේක තියෙන්නේ මේකට ඇදෙන්න පුළුවන් right මෙයාට ඇදෙන්න පුළුවන් right මේ තියෙන්නේ ඔන්න මෙයාට ඇදෙන්න පුළුවන් උඩට හැබැයි ඔයාලා කන්නේ කාලා පුරුදු පොඩ්ඩයි නම් මෙයා ඇදිලා තියෙන්නේ පොඩ්ඩයි ඒකින්ද ඔයාලට කන්න පුළුවන් පොඩ්ඩයි හැබැයි හොඳට කන්න පුළුවන් එකෙක් නම් බඩජාරියෙක් නම් මේක හොඳට ඇදිලා පුරුදුයි උට හොඳට කන්න පුළුවන් එමයි කන ප්‍රමාණය තීරණය වෙන්නේ තේරුණාද මෙයාට සාමාන්‍යයෙන් මේ ආමාශය පුතේ හැම වෙලේම චලනය වෙවි තමයි ඉන්නේ ඇකිලෙනවා දිගෑරෙනවා නේද මේ විදිහට තමයි ඉන්නේ ඒකට හේතුව මෙයාට ලැබෙන ආහාර දැන් මේ එනවනේ මෙහෙම මේක ඇවිල්ලා මේක ඇතුළට වැටෙනවා ඕම් වැටුණා right මේක ඇතුළේදී පුතේ දැන් ජීර්ණය ආරම්භ කරන්න යන්නේ ඒකින්ද මේක එහෙට මෙහෙට දැන් මේක කලත්තවන්න ඕනේ right දැන් මේ ආහාරය ආමාශයට ආවට පස්සේ දැන් ඔන්න ආමාශය දන්නවා right දැන් මගේ කාර්ය පටන් ගන්න තමයි තියෙන්නේ දැන් ආමාශය ජීර්ණය ආරම්භ කරන්න කියලා පුතේ මේකට ශ්‍රාවයන් නිකුත් කරනවා right ජීර්ණය ආරම්භ කරන්න මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටිකක් තියෙනවා ඒ ටික දාන්න ඕනේ ඒකේ තියෙනවා එන්සයිම මොනවද තියෙන්නේ එන්සයිම තියෙනවා ඊළඟට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවා right ඊට අමතරව ශ්ලේෂ්මලය තියෙනවා පොඩි එකෙක් නම් රෙනින් කියන එන්සයිමේ තියෙනවා right එහෙනම් මොනවද මේකේ තිබ්බේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තිබ්බා right එන්සයිම තියෙනවා පුතේ මම ඒකත් කියනවා පෙප්සින් මොනවද පෙප්සි නෙමේ පෙප්සින් එන්සයිම පොඩි ළමෙක් නම් රෙනින් තියෙනවා ඒක පස්සේ කියන්න ඊට අමතරව ශ්ලේෂ්මලය ජලය වගේ දේවල් තියෙනවා මේවා කොහෙන්ද සර් එන්නේ ආමාශයේ බිත්තියෙන් මේ ඇතුළට ස්‍රාවය වෙනවා මේ ඔක්කොටම මම කියනවා ආමාශයික යුෂය කියලා මොකක් ආමාශයික යුෂයක් තමයි මේ එන්නේ කොහෙන්ද එන්නේ ආමාශ බිත්තියෙන් දැන් කොහෙටද ශ්‍රාවය වෙන්නේ ආමාශයික යුෂය
ආමාශය තුලට ශ්‍රාවය වෙනවා. පැහැදිලිද? මොකටද? ආහාර ජීර්ණය කරන්න. ආහාර આવොත් තමයි පුතේ ආමාශයික විෂය ශ්‍රාවය වෙන්නේ. ආහාර ආවේ නැත්නම් ආමාශයික විෂය ශ්‍රාවය වෙන්නේ right. දැන් ඔන්න ආමාශයට ආපු කෑමත් එක්ක මේ ආමාශයික විෂය දැන් කලවම් වෙනවා. right? දැන් මේක ඇතුලේ චලනයක් සිද්ධ වෙනවා. දැන් හොඳට ඔළුවේ නිකන් මේක දැන් කතාව වගේ හදාගන්න. දැන් කෑම ටිකත් එහෙම කලවම් වෙනවා. ආමාශයික විෂයත් මේක කලවම් වෙනවා. දැන් මේක මොකද්ද වෙන්නේ? දැන් මේක තලපයක් වගේ හැදෙනවා මේක ඇතුලේ. right? තලපයක් වගේ. මෙන්න මේ හැදුණු තලපයට අපි කියනවා ආමලසය කියලා. මෙහෙම මේ ආහාර ගුලියක් නෑ දැන් මෙතන. දැන් මෙතන තියෙන්නේ තලපයක් වගේ එකක් තියෙන්නේ. මේකට අපි කියනවා පුතේ ආමලසය. මොකක්? ආමලසය. කොහොමද හැදුනේ? ආහාරයි ආමාශයික විෂයි එකට එකතු වෙනවා. right? ආමලසය. අපි උතන එනකල් ලියගමු. ලියන්න මෙහෙම. ආමාශය තුල සිදුවන ජීවනය. right? මේව ලියන්න. right පැහැදිලිද? කියපු කතාව තේරුණා නේද? right මේව ලියන්න. ආමාශය යනු ප්‍රත්‍යස්ත ස්වභාවයකින් යුක්ත. ඒ කියන්නේ ඇදෙන්න පුළුවන් ඈ. නැත්තම් කන කනේවා යන්න දියවන්නේ. ප්‍රත්‍යස්ත ස්වභාවයකින් යුක්ත පේශිමය මල්ලකි. මොන ස්වභාවයෙන් යුක්ත එකක්ද? ප්‍රත්‍යස්ත පුතේ. ඇදෙන සුළු ප්‍රත්‍යස්ත ස්වභාවයකින් යුක්ත පේශිමය මල්ලකි. මල්ලක් වගේ මේක තියෙන්නේ. පේශිමය මල්ලකි. කරුණු දෙක ලියන්න. ආමාශය තුලට ආහාර පැමිණි විට එතකොට කෑම ආවට පස්සේ ආමාශය තුලට ආහාර පැමිණි විට ආමාශයික බිත්ති උත්තේජනය වෙනවා කියන්නේ මොකද්ද? එයාගේ තියෙන ස්නායු අන්ත උද්දීපනය වෙලා නේද? සිග්නල් එකක් කරනවා කෑම ආවා. දැන් ආමාශයික විෂය ඕන අපිට කියලා. නේ? උත්තේජනය වී දැන් ඔන්න වෙන පාඩක ලියන්න පුතේ ඈ. උතර ලියන්න. රතු පැනේ ලියන්න. මොකද්ද? ආමාශයික විෂය ආමාශයික ආමාශය තුලට ශ්‍රාවය වේ. හරි නේද? දැන් අපි වෙනම උතනම ලියාගමු පුතේ ආමාශයික විෂය අඩංගු දැන්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, HCl අම්ලය, පෙප්සින් එන්සයිමය. රෙනින් කියන එක නෑ. රෙනින් කියන එක ලියන්න ඕනේ නෑ. රෙනින් කියන එක ලියන්න එපා. HCl අම්ලයයි පෙප්සින් එන්සයිමයයි. තව දේවල් තියෙනවා. මේ දෙක විතරක් ඇති ඈ. යන්න ආමාශයික විෂය අඩංගු දැන්. HCl අම්ලයයි පෙප්සින් එන්සයිමයයි. හරි නේද? right එහෙනම් දැන් යටින් ආයෙ ලියමු ඈ. ආයෙ ලියමු. ආමාශය තුලදී
ආමාශයේ සිදුවන ආමාශය තුලදී ආමාශයේ සිදුවන යාන්ත්‍රික චලන හා ඒක ඇකිලෙනවා දිගෑරෙනවා නේද? යාන්ත්‍රික චලන හා ආහාරය ආමාශයික යුෂය සමග ආහාරය ආමාශයික යුෂය සමග මිශ්‍ර වීම නිසා ආහාරය තලපයක් බවට පත්වන අතර ආහාරය තලපයක් බවට පත්වන අතර මෙම මිශ්‍රණය මොකක් කියලාද කියන්න පුතේ? මෙම මිශ්‍රණය ආමලසය ඔන්න වෙන පාටකින් ලියා ගන්න මූණ හැප්පෙන ගානට ලියාගෙන තියාගන්න. මේක තමයි වටිනම වැදගත්ම වචනය. ආමලසය ලෙස හඳුන්වනු ලබයි. මේ හැදෙන තලපයට අපි කියනවා ආමලසය කියලා. ඒතර වමන යන්නේ ඕක තමයි. වමන යනවා කියන්නේ වමන. ආමල. right? ආමලසය ලෙස හඳුන්වනවා. right. හරි දැන් ඔන්න දැන් ආහාර ටික තියෙන පුතේ කොහෙද? ආමාශය ඈ රයිට් ආමාශය හොඳට අහගන්න. වැඩි අමාරු නෑ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. හරි දැන් මට කියන්න ආමාශයක විශේෂ තිබ්බේ මොනවද පුතේ? HCl අම්ලය ආම්ලික මාධ්‍යයක්. එහෙනම් ආමාශය තුලදී ආහාරයට තියෙන පුතේ ආම්ලික මාධ්‍යයක්. මෙයා මොකටද ඉන්නේ? බලන්න තේරෙන කෙනෙක් දන්න කෙනෙක් කියන්න බලන්න මොකටද පුතේ HCl අම්ලය ඉන්නේ? ඈ මොන හොඳට මතක් කරන්න ඈ. කටේදී මොනවද කේටයත් එක්ක එකතුනේ? කේට ඇමයිලේස් ටයලින්. දැන් මේක ආමාශය තුලදී කරන්න දෙන්නේ නැහැ. මොකද කරන්නේ HCl වලින් පුතේ? ටයලින් වල ක්‍රියාව නවත්වනවා. ටයලින් එන්සයිමය මොකද කරන්නේ? නිෂේධනය කරනවා. මොකද කරන්නේ? එයාගේ කාර්ය නවත්තනවා. HCl. right? HCl ස්‍රාවය වෙන්නේ ඒකට. right. ඊළඟට කවුද ඉන්නේ? පෙප්සින්. පෙප්සින් මොකටද ඉන්නේ? මේ බලන්නකො. පෙප්සින් වලට පුළුවන් දැන් අපි කාපු මේ ආහාර තියෙනවානේ ලිපිඩ තියෙනවා ප්‍රෝටීන තියෙනවා ඊට අමතරව තියෙනවා කාබෝහයිඩ්‍රේට් නේ. right? මේ පෙප්සින් අපි කාපු කෑමවල ප්‍රෝටීනමය ආහාරයක් තිබ්බනම් right? මේ පෙප්සින් එන්සයිමය මගින් මේව පත් කරනවා පුතේ. කොහොම අලුත් වචනයක් ඈ. ඇමයිනෝ අම්ල බවට පත් කරන්න බෑ එකපාර. මේ ප්‍රෝටීන පුතේ පත් කරනවා ඊට කලින් අවස්ථාවක්. එයාට අපි කියනවා පොලිපෙප්ටයිඩ්. මොනවද? පොලිපෙප්ටයිඩ්. ඇමයිනෝ අම්ල එකතු වෙලා තමයි පොලිපෙප්ටයිඩ් හැදිලා තියෙන්නේ පුතේ. හරිද? එතකොට ඇමයිනෝ අම්ලම හැදෙන්න තත්ත්වයට ගෙනිච්චේ නෑ. ඊට කලින් අවස්ථාවකට පත් කරා සරල අවස්ථාවකට. එහෙනම් පෙප්සින් වලින් මොකද කරේ? අපි කාපු ප්‍රෝටීන තිබ්බනම් ඒ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. කොහෙදද? ආමාශයේදී. පැහැදිලිනේ? ඔන්න HCl වලින් කරේ මොකද්ද? කේටමයිලේස් නිෂේධනය කරා. තවදුරටත් මෝල්ටෝස් හදන්නේ නැහැ. පෙප්සින් වලින් කරේ මොකද්ද? ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරා. හරිද? දැන් ඊළඟට රෙනින් කියන එන්සයිමේ තියෙනවා ලදරුවන්ගේ. හරි? මේක ඔයාලගේ නෑ. ලදරුවන්ගේ. රෙනින් කියන එන්සයිමේ මේක තියෙන්නේ පුතේ. රයිට් ඒක මම පස්සේ කියලා දෙන්නම්. රයිට්? අපි මෙතනට එක මේක ඉවරයක් කරලා ඉන්න. හරි. මේව ලියා ගන්න. දැන් ආමාශය තුලදී
ආමාශය තුලදී සර් ආමාශය වෙනමද ලියන්න ඕනේ? අවුද වෙනම වෙනමද? ලියන්න වෙනම ලියන්න ආමාශය තුලදී පෙප්සින් නම් එන්සයිමේ මගින් පෙප්සින් නම් එන්සයිමේ මගින් පෙප්සින් නම් එන්සයිම් මගින් ප්‍රෝටීන එහෙමත් නැත්නම් ප්‍රෝටීනමය ආහාර පොලිපෙප්ටයිඩ් බවට පත් කරයි. මොනවා බවට? පොලිපෙප්ටයිඩ්. දැන් ඕක අහුවෙන්නේ නැත්නම් කියවන්න. උළුවට වැටෙනකන් කියවන්න. පොලිපෙප්ටයිඩ් බවට පත් කරයි. පෙප්සින් මගින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරයි. සේකයි කියන්න ආමාශය තුලදී පෙප්සින් එන්සයිමේ මගින් ප්‍රෝටීනමය ආහාර පොලිපෙප්ටයිඩ් බවට පත් කරයි. right දැන් උතන යටින් මේක ලියලා දාන්න පුතේ කෙටියෙන් ලියලා දාන්න. මෙතනදී කතා කරන්න තියෙනවා ලදරුවෙකුගේ ආමාශය. හරි? ඒක මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ලදරුවෝ සාමාන්‍යයෙන් මාස 6ක් විතර යනකම් කුඩා දරුවන් ආහාර ගන්නෙ නැහැ. නේද? ඝන ආහාර ගන්නෙ නැහැ. මව් කිරි විතරයි බොන්නේ. උඩ මස් කෑල්ලක් කවන්නේ නැහැ. විතර ගෙඩියක් ගිල්ලවන්නේ නැහැ ඉක්මනට ලොකු වෙන්න කියලා. ඇයි? එයාලගේ ආහාර ජීර්ණ පද්ධතිය පුතේ මේ සංකීර්ණ ආහාර ජීර්ණය කරන්න තාම සූදානම් නැහැ. එයාලගේ ආමාශයේ පෙප්සින් නැහැ. පෙප්සින් තියෙනවා. හැබැයි ප්‍රෝටීන ජීර්ණය කරන්න තාම ඒ කට්ටිය සූදානම් නැහැ. ආමාශයේ සූදානම් වෙලා ඉන්නේ මව් කිරි වලින් ඇමයිනෝ අම්ල ලබා ගන්න. මව් කිරි කියන්නේ ප්‍රෝටීන්. රයිට්? ඔම් බලා ගන්නකො. ඔය කට්ටිය දැකලා තියෙනවා නම් සාමාන්‍යයෙන් ලදරුවෙක් වමනය කරපුවාම කිරි වමනය කරපුවාම කිරි කැටි ගැහිලා තියෙනවා. මේ බලන්නකො. මව් කිරි නැත්නම් කිරි ජීර්ණය කරන්න කලින් පුතේ තලපයක් වගේ තියෙන්න ඕනේනේ. අපි අර කතා කරේ. අන්නේ තත්ත්වෙට ගේන්න. right? මේ මව් කිරි මත රෙනින් කියන එන්සයිමේ ක්‍රියාත්මක වෙනවා. හරිද? රෙනින්. තොර මව් කිරි මත රෙනින් නැත්නම් කිරි මත රෙනින් එන්සයිමේ ක්‍රියාත්මක වුණාම මේ කිරි මොකද වෙන්නේ පුතේ? කැටි ගැහෙනවා. කැටි ගැසුණු කිරි බවට අන්න. දැන් මේ කැටි ගැසුණු කිරි මත බොහොම පහසුවෙන් පෙප්සින් ක්‍රියා කරලා පොලිපෙප්ටයිඩ් හදනවා. එහෙනම් ලදරුවෙකුගේ ආමාශයේ අමතරව තව එන්සයිමයක් තියෙනවා. මොකද්ද? රෙනින්. මොකටද? කිරි කැටි ගැසීම සඳහා. තරුවක් දාලා ටිකක් විශේෂයෙන් පේන්න ලියලා තියමු මෙහෙම. ලියන්න මෙහෙම. ලදරුවන්ගේ ආමාශයික යුෂයේ වෙන පාඩක ලියමු. රෙනින් නම් එන්සයිමය. සේකයි කියන්න ලදරුවන්ගේ ආමාශයික යුෂයේ රෙනින් නම් එන්සයිමය අඩංගු වන අතර
එය කිරි කැටි ගැසීමට උපකාරී වේ. එය කිරි කැටි ගැසීමට උපකාරී වේ. මේකත් ඕනල් ලියාගන්න අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍යක මොකද්ද සර්? ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් වෙනවා පෙප්සින් මගින්. ඒක අත්‍යවශ්‍යයි. හරි. හරි. එහෙනම් ඔන්න අපි මේ ආමාශය තුල සිදුවන ජීර්ණය කිව්වා. ලිපිඩ ජීර්ණය උනේ නැහැ. පිෂ්ඨය ජීර්ණය උනේ නැහැ. හැබැයි ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වුණා. හරිද? ආමාශය තුල. ඔව් කියන්න. හෙට උදේ පේපර් ක්ලාස් එක ගියාද? හෙට උදේ පේපර් ක්ලාස් එක නෑ. හවසට මම දාන්න බලාපොරොත්තු වෙන්නේ. හවස 5ට විතර ප්‍රශ්නයක් නෑ නේද? හවස බෑනි. හවස කී දෙනෙකුට වගේ බැයිද? සර් මටත් බෑ. පන්ති. හවස බැරි වුන් අර වඩත්ද ඔය chat box එකට දාන්නකෝ මේ හෑන්ඩ් ඒ වුණොත් සිකුරාදා උදේ තමයි කරන්නේ. සිකුරාදා උදේ මේ රෙකෝඩ් කරන්න ඕනේ. ඊළඟට අපි කතා කරනවා ආමාශයේදී මොනවද අවශෝෂණය වෙන්නේ. දැන් මේ ජීර්ණ ඵල මේක ජීර්ණයේ අන්තඵලයක්ද? පොලිපෙප්ටයිඩ් නෑ ඇමයිනෝ අම්ල අපිට ඕනේ. එහෙනම් මෙයා අන්තඵලයක්. ඉතින් එහෙනම් මුන් අවශෝෂණය වෙන්නේ නෑ පුතේ. සාමාන්‍යයෙන් ආමාශය තුල ආහාර තියෙනවා පැය දෙකක් විතර තියෙනවා. හරි? පැය දෙකක් විතර තියෙනවා. මෙන්න මෙව්වා ආමාශයේදී අවශෝෂණය වෙනවා. රයිට්? මොනවද? ඖෂධ මොනවා හරි බිව්වොත් එව්වා ඔයාගේ ආමාශයේදී අවශෝෂණය වෙනවා. ඊළඟට ග්ලූකෝස් මේවා නම් මුකේදී කටේදීත් අවශෝෂණය වෙනවා. right? ආමාශයේදී අවශෝෂණය වෙනවා. ජලය යන්තාක් දුරට right? ඊළඟට බීපු එකෙක් නම් අරක්කු බොන බේබද්දෙක් වගේ නම් මධ්‍යසාර ආමාශයේදී අවශෝෂණය වෙනවා. ඊළඟට වහ බීපු එකෙක් නම් වස අපි කියමු වස කියලාම දාමුකෝ. ඊට මොකද වෙන්නේ? ආමාශයේදී අවශෝෂණය වෙනවා. ඔය ඇරෙන්න වෙන කිසිම දෙයක් අවශෝෂණය වෙන්නේ නැත. දැන් ආමාශය තුලදී අවශෝෂණය වන දෑ. ආමාශය තුලදී අවශෝෂණය වන දෑ. ආමාශය තුලදී අවශෝෂණය වන දෑ. මොනවාද? වස, මධ්‍යසාර, ඖෂධ, ග්ලූකෝස්, ජලය. මේ කට්ටිය තමයි අවශෝෂණය වෙන්නේ. මධ්‍යසාර, ඖෂධ, ග්ලූකෝස්, ජලය නේද? වස පානය කරපු එක නම් වස ඒවා අවශෝෂණය වෙනවා. හරිද? දැන් මේත් එක්කම කියන්නම් මේ දැන් ආමාශයික යුෂය පුතේ ශ්‍රාවය වෙනවා මෙන්න මෙහෙම. දැන් අපි කන වෙලාවල් තියෙනවනේ. උදේට කනවා 7ට. දවල්ට කනවා ඉස්කෝලේ ඉන්ටර්වල් එක 11යි කාලට. ආයෙ රැයට කනවා හවස 7ට. ඕක පුරුදු වුණාම ආමාශය මේක නිකන් මේ උත්තේජයක් විදියට තියාගන්නවා. යා කෑම බලාපොරොත්තු වෙන ඒ ටයිම් එක. හොඳට කල්පනා කරලා බලන්න මේ වෙලාවට බඩගිනි. අනිත් වෙලාවවල බඩගිනින්නේ නැහැ. ඒ වෙලාවට බඩගිනි. ඒ පුරුදු වෙලා. මේ පුරුදු වීමත් එක්ක ආමාශයික යුෂයත් යම් තරමකින් ශ්‍රාවය වෙනවා. ආහාර එන්න ඕනේ නැහැ. දැන් ඔයා මේ වෙලාවට හරියට කෑවේ නැත්තම් මොකද වෙන්නේ? ආහාර නැහැ. හැබැයි ආමාශයික යුෂය ශ්‍රාවය වෙනවා. ඒකේ ඉන්නව කවුද? HCl අම්ලය. හයිඩ්‍රොක්ලොරික් අම්ලය. දැන් මොකද වෙන්නේ? හයිඩ්‍රොක්ලොරික් අම්ලය ආහාරත් එක්ක එකතු වෙන්නේ නැහැ. ආමාශයක බිත්තිය තමයි ගෑවෙන්නේ. මම වීඩියෝ එකක් පෙන්නන්නම් තුවාල වෙච්ච එකක්. HCl අම්ලය ගෑවෙනකොට මොකද වෙන්නේ? බිත්තිය තුවාල වෙනවා.
බිත්තිය තුවාල වෙනවා. ආමාශයේ බිත්තිය තුවාල වෙනවා. ඊට පස්සේ නැවත මේකේ HCl අම්ලය ගෑවෙනකොට මේක දැවිල්ල අල්ලනවා. අපි කියනවා ગેස්ට්‍රයිටිස් තත්ත්වයට ආවා. ඊට පස්සේ මේක අන්න සෝතේ දිගේ ඉහළට එන්න පටන් ගන්නවා. නේද? මේක හරිම වේදනාකාරී තත්ත්වයක්. ඒකෙන්ද වෙලාවට කන්ට්‍රෝල්. ඊළඟට චුයින් ගම් කනවා නේද ඔයාලා? චුයින් ගම්. හප ඉන්න. ඒ හප ඉන්නකොටත් ආමාශය රැවටෙනවා පුතේ. මේ මුඛයයි ආමාශය මේවා එකට එකක් සම්බන්ධයි. එයා හිතනවා මූ කනවා දැන්. කට හපනවා කියන්නේ මේ හණු දෙක ඉහළ පහළ යනවා කියන්නේ මූ කනවා. ඒ කියන්නේ දැන් මොනවා හරි බඩට එයි. හැබැයි බඩට එන්නේ නෑ මොකවත්. නේද? එතකොටත් ආමාශික විෂය නිකම්ම ස්‍රාවය වෙලා HCl අම්ලය මගෙන් බඩ පිච්චෙනවා. ગેස්ට්‍රයිටිස් එන්න පුළුවන්. ඒකෙන්ද ආහාර පුරුදු ටිකක් පිළිවෙලක තියාගන්න වෙනවා. ગેස්ට්‍රයිටිස් වලින් මිදෙන්න නම්. හරි. අපි ඉස්සරහට යමු. දැන් අපි ඔන්න මුඛය තුලදී සිදුවන ජීර්ණය දැන් ගත්තා ටයලින්. ඊළඟට ආමාශය තුලදී පෙප්සින්. ඊට අමතරව ලදරුවෙකුගේ නම් රෙනින් තියෙනවා. ඔන්න දැන් අපි එන්සයිම තුනක් දාන්න. හොඳට ඔලුවට තියාගන්න ඈ. හොඳට ඔලුවට දාගන්න. දැන් අදම මේවා පාඩම් කරන්න. මම පොඩ්ඩක් පාඩම් කරගෙන කියන්නම් මොකද? දැන් පාඩම් කරන්න කියලා කියනෝනේ හැමදාම. නේද? දැන් ඔයාලා පාඩම් කරනවා. දැන් ඔයාලා මෙහෙම උත්සාහ කරන්නකෝ. දැන් මම අද මේ කියලා දෙන ඒවා ඔයාලා මෙනෙහි කරන්න හිතින්. තව කාට හරි උගන්වන්න උත්සාහ කරන්න. කාලා බීලා නිදියන්න යන වෙලාවක් තියෙනවානේ. එකට දෙකට නැත්තම් තුන විතර ඒ වගේ නිදිය නැත්තේ නේද? පාඩම් කරලා හැම. එතකොට අන්න එහෙම කරනවා නම් රයිට්. ඒ ටයිම් එක නිදිනකොට අද මේ ඉගෙන ගත්තා මෙනෙහි කරන්න. රයිට්. මේ ජීර්ණ ක්‍රියාවලිය හිතින් මතක් කරන්න උත්සාහ කරන්න. 100%ක්ම බැරි වෙයි. පුළුවන් නම් හොඳයි. හරි බැරි වෙනවා නම් ඒක තමයි ස්වභාවය ඈ මිනිස් ස්වභාවය. ඒක දුක් වෙන්න එපා. බැරි වෙනවා නම් ඒක තමයි ස්වභාවය. ඔක්කොම මතක් කරගන්න බෑ. එතකොට මොකද කරන්නේ? හරි මට මෙන්න මේ කොටස් ටික බෑ. ආපහු පහවදාත් මොකද කරන්නේ? පොත අරගෙන බලනවා, චෙක් කරගන්නවා. මෙන්න මේ කොටස් මට මතක් කරගන්න බැරි වුණා. හරිද? ආයේ මේ විදිහට ලියලා කොහේ හරි ලියලා පාඩම් කරලා ආයෙ ඔළුවට දාගන්න. ආයෙත් ටික දවසක් යනකොට මේක මතක නැහැ. මතක නැහැ. කියන්න බෑ. ඒක තමයි ස්වභාවය. හරිද? ඒක තමයි ඔයාලගේ මොළයේ ස්වභාවය. මේ මොළ ගෙඩියක් තියෙනවනේ ඇතුලේ. ඔය මොළයේ පුතේ පාඩම් කරන්න හැදිච්ච එකක් නෙමෙයි. තේරුණාද? දැන් ඕක කියන්න එපා ඔයාලගේ දෙමව්පියන් ඈ. මේක තියෙන්නේ පාඩම් කරන්න නෙමෙයි. ඔයාලා පාඩම් කරන්න කිව්වට මේක මෙහෙම කරන්න බෑ. එහෙම නෙමෙයි. එන්න මේකයි කතාව. ඇත්ත කතාව. මේ මොළයේ පුතේ නිර්මාණය වෙලා තියෙන්නේ විභාග පාස් කරන්න නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. මොකටද මොලයක් තියෙන්නේ? ඔයාලගේ ජීවිතය පවත්වාගෙන යන්න. උදාහරණයක් විදිහට මිනිස්සු කියන්නේ මානව මේ කියන්නේ වානරෙන්ගෙන් පැවතෙන කට්ටියක්. නේද? කලින් ගෝත්‍රිකයෝ විදිහට කැලේ හිටපු සත්තු జాතියක්. එහෙනම් අන්න ඒ කියන සංකල්ප තමයි මේක ඇතුලේ ගොඩක් තියෙන්නේ. එතකොට මෙයා උත්සාහ කරන්නේ ඔයා ආරක්ෂා කරන්න. කෑම කන්න. Taman කැමති දේවල් බලන්න. ඕකට තමයි මෙයා උත්සාහ කරන්නේ. මෙයා කැමති නෑ ඊට අමතර දේවල් මේක ඇතුලේ තියාගන්න. පාඩම් කරන දේවල් ඔයාලට ආරක්ෂා වෙන්න ඕනද? සතුරු කලබලයක් එයි කියලා පාඩම් කරන කොටස් මතක තියාගන්න ඕනද? ආවර්තතාවක වැදගත් වෙනවද ඔයාලට ආරක්ෂා වෙන්න? මෙයා මොකද කරන්නේ? හොඳට අහගන්න මම මේ කියන පුතේ මේක තමයි ඇත්ත කතාව. මෙයා මොකද කරන්නේ ඒවා? එයා ඒවා ගන්නෙ නෑ ඒවා පිට කරනවා. తాවකාලික මතකයට ගන්නෙ. අභ්‍යන්තර මතකයට දාගන්නේ නෑ. හැබැයි ඕම මෙහෙම බලන්නකෝ. ඔයාලගේ පන්තියේ කොහාට කාණ්ඩයක් ගහනවා ඇවිල්ලා. ඉස්කෝලෙන් අස් වෙලා ගියත් මතකයි මූ මට මෙන්න මේම කාණ්ඩයක් ගැහුවා මෙන්න මේ කාරණාව හින්දා. රණ්ඩුව පටන් ගන්න මුල ඔක්කොම මතකයි. ඇයි? තමාගේ ආරක්ෂාව සම්බන්ධ වුණු ප්‍රශ්නයක්. ඒව හොඳට මතකයි. ඒව හොඳට මතක තියාගන්න. ඔන්න ඕක අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. අපි මොළයට දෙන්න ඕනේ අපි මේ ඉගෙන ගන්න ඒවා අපිට ප්‍රයෝජනවත්. මේවා ඉගෙන ගත්තේ නැත්තම් මට අනාගතේදී කියලා වෙනවා. ඕක ඔළුවට අපි දෙන්න ඕනේ. ඒකනේ ඇත්ත කතාව.
ඉගෙන ගත්තේ නැත්නම් හොඳ දැනකට යන්න බෑ. හොඳ රස්සාවක් කරන්න බෑ. නේද? මේක ඔළුවට දෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ ඔළුව සූදානම් වෙනවා පාඩම් කරන්න. සූදානම් නැති හින්දා තමයි මතක හිටින්නේ නැත්තේ. තේරුණාද? මෙයා සූදානම් කරවන්න ඕනේ. එතකොට යා පටන් ගන්නවා මතක තියාගන්න. ඕක තමයි ඇත්ත කතාව. හැදෙලිද? ඔක හොඳට තේරුම් අරගෙන ඔයාලා ටික ටික මෙයාව පුරුදු කරන්න. මොලේ පුරුදු කරන්න පාඩම් කරන්න. නැතුව මේ කාගේවත් මොළ ගෙඩියක් පාඩම් කරන්න පුරුදු වෙලා නැහැ. අධ්‍යාපනය කියලා එකට පුරුදු වෙලා නැහැ. තේරුණාද? මේ අපිනේ මේ හදාගෙන මේවා යන්නේ. උගන්නලා ඔළුවට පුරවන්න නේද? එහෙනම් තමන්ගේ උනන්දුව හදාගත්තොත් තමයි පුතේ පාඩම් කරන්න පුළුවන් වෙන්නේ. මතකේ තියාගන්න පුළුවන් වෙන්නේ. මනස නිරවුල් කරගන්න. නැත්තම් මේක හැම වෙලේම දුවන්නේ එයා කැමති දේවල් හොයන්න. කන්න බොන්න ඇවිදින්න ඕකට තමයි මේ මොලේ කැමති. රිලැක්ස් හරි රිලැක්ස්. මෙයා රිලැක්ස් එකේ ඉන්න කැමති. ශක්තිය වැය කරන්න කැමති නැහැ. ගොඩක් දේවල් මතක තියාගන්නවා කියන්නේ මෙයාට ගොඩාක් ශක්තිය ඕන. මෙයා එහෙම කැමති නැහැ. මෙයා රිලැක්ස් එකේ ඉන්න කැමති. ඒකනේ පාඩම් කරපු නිදිමත එන්නේ. උඹට කියන උඹ දැන් නිදිය ගනින්. මට හරි අමාරුයි. නේද? වෙහසෙන හින්දා. ඒකින්ද පාඩම් කරනවා කියන එක හේතු සාධක ඇතුව පාඩම් කරන්න ඕනේ. අරමුණක් හදා ගන්න. අරමුණක් ඔළුවට දෙන්න. එතකොට තමයි පාඩම් කරන්න හිතෙන්නේ. මම අර කිව්වේ ස්වයං යෝජනාව නේද? මම විභාගයට A9ක් ගන්නවා. A9ක් ගන්න ඔළුවට දීලා තියෙන්නේ. එහෙනම් ඔබ වැඩ කරන්න. මේක හැමදාම දකින්න ඕනේ. එතකොට තමයි මොලේට බහින්නේ. නේද? හඳ නැහැ කියලා අහස බැලුවේ නැත්තම් තරුවක්වත් බලන්න හම්බෙන්නේ. ඒකින්ද උඩට ඔළුවට තියාගෙන උඩට පාඩම් කරන්න තව මාස 3-4ක් තියෙනවා. පෙබරවාරි තව ඉස්සරහට යයිද කියන්න බෑ නේ. රයිට්. අපි ඉස්සරහට යමු. ඔන්න ආමාශය තුල සිදුවන ජීර්ණ ඉවරයි. අපි යනවා ශුද්‍රාන්තය තුල සිදුවන ජීර්ණයට. රයිට් ලියන්න මාතෘකාව. ශුද්‍රාන්තය තුල සිදුවන ජීර්ණය. ශුද්‍රාන්තය. ශුද්‍රාන්තය රයිට්. අපි කියනවා මේකට නැත්තම් මොකද්ද? කුඩාන්තරය නේ. කුඩාන්තරය කියලාත් කියනවා. මේකේ ෆොටෝ එකක් බලමු අපි.